समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यतो खो महानाम बुद्धं शरणं गतो होति धम्मं शरणं गतो होति संघं शरणं गतो होति इत्तावता को महानाम उपासको होति थी। श्रद्धावंत කාරුණික සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. පින්තුනි, මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්තුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම මහා නාම සූත්‍රය. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරදී දේශනා කළේ. කිඹුල්වත් නුවර පාලියෙන් කියන්නේ කපිලවත්තු නුවර කියලා. මේ කපිලවත්තු නුවර තිබුණා පන්සලක්. ඒ පන්සල හදලා තිබුණේ නුග ගහක් ළඟ. දැන් සාමාන්‍ය අපි දන්නවනේ ලංකාවේ ක්‍රමයට උනත් ඒ ස්ථානවලට නම් දානකොට අදාළ නම් ආසන්න හේතු යොදා ගන්නවා. දැන් බෝධි වෘක්ෂයක් ළඟ පන්සලක් හැදුවොත් ගොඩක් වෙලාවද මොකද දාන්නේ බෝධි රුක්ඛාරාමය කියලා. ගඟක් ළඟ හැදුවොත් ගංගාරාමය නේද? ඒ වගේ අපි එක එක නම් දානවා. එතකොට නිග්‍රෝධ කියලා පාලියෙන් කියන්නේ නුග ගහට. නුග ගහක් ළඟ පන්සලක් හැදුවම නිග්‍රෝධාරාමය කියලා දානවා. නිග්‍රෝධ කියලා රාජකුමාරයෙක් නිග්‍රෝධ වෘක්ෂයක් ළඟ පන්සලක් හදපු නිසා ඒ පන්සල නිග්‍රෝධාරාමය වුණා. ඒ නිග්‍රෝධාරාමයේ තිබුණේ කපිලවත්තු නුවර හෙවත් සිංහලෙන් කියනවා නම් කිඹුල්වත් නුවර. මේ කිඹුල්වත් නුවර ඔය අත දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ ජාත භූමිය, බුදුරජාණන් වහන්සේගේ උපන් දේශය. ඉතින් කිඹුල්වත් නුවර හිටියේ බුදුරජාණන් වහන්සේගේ නෑයෝ හෙවත් ශාක්‍ය වංශිකයෝ. ශාක්‍යයෝ ස්වභාවයෙන්ම හරිම ආඩම්බරකාරයෝ කියලා කියනවා. ශාක්‍යයෝ නුනත් සමහර සිංහල බෞද්ධයොත් එහෙම තමයි. නේද? සමහරු ඉන්න ඇති දෙයක්ුත් නෑ, හරි වුණාට හරිම ආඩම්බරයි. සමහර ඉන්නවනේ ලේසියෙන් කෙනෙක් එක hina වෙන්නවත් නෑ. ඔහේ උරවගෙන බුම්මගෙන ඉන්නවා. ඉතින් අහුවාම ඇයි ඔයා කාට hina වෙන්නවත් නැත්තේ කියලා. මම එයාත් එක්ක hina වෙන්නේ මොකද? එයා මාත් එක්ක hina වුණාය. එහෙම කියලා අහන අය අපේ සමාජයේ ඉන්නවා. බලන්න සල්ලි යනවද hina වෙන්න නේද? අව්‍යාජව අවංකව කෙනෙක් දුටුවහම හොඳ හිතින් එමෙ hina වෙන එක කොච්චර දෙයක්ද? අපේ hinaවට ලෝකයේම ලොකු පිළිගැනීමක් තියෙනවනේ. මට මතකයි
එක කොරියන් ජාතික ස්වාමින් වහන්සේ නමක් සහ පිරිසක් මා පුංචි කාලේ මා වැඩ සිටියේ මහරගම සිරිවජර ඥාන ධර්මායතනයට පැමිණියා. ඉතින් ධර්මායතනයට පැමිණිලා ඒ අය මාව දැකලා ඉතින් මාත් එක්ක කතා කරන්න මට ඉතින් කොරියන් භාෂාව බැහැනේ මම කතා කරන්න නැතුව hina වෙවි හිටියා. ඉතින් මගේ hinaව දැකලා මේ අය එක එක පැතිවලට පින්තූර ගත්තා. ඉතින් මේ මම අන්තිමට කට රිදිලා hina වෙන්නේ නැතුව කට වහගෙන හරි අමාරු මේ කම්බුල් එහෙම රිදෙනවා. ඉතින් නවතගෙන ඉන්නකොට ආයෙ කියනවා මේ පැත්තට හැරිලා hina වෙන්න මේ පැත්තට හැරිලා hina වෙන්න කියලා. ඒ වගේ hinaවට කැමති අය. ඉතින් අන්න ඒ වගේ බොහෝ දෙනා ලංකාවේ මිනිස්සුන්ගේ hinaව හරිම ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්වෙච්ච hinaවක්. නිසා අවඥාවට නෙවෙයි හැලු කරන්න නෙවෙයි අපි අවංකව හිම hina වෙන එක මූණට කොච්චර ලස්සනයිද. ඉතින් සමහරු ඉන්නවා බොහොම ආඩම්බරකාරයෝ. ඉතින් ඒ වගේම ආඩම්බර පිරිසක් තමයි මේ ශාක්‍ය වංශිකයෝ කියලා කියන්නේ. ඉතින් මාන්නාදිග පිරිස. ඒ අය බුදුරජාණන් වහන්සේට පවා හරියට අවඥා කළා. එයාලගේ මානය නිසා. ඒ නෑයෝ ටික එකතු වෙලා තමයි බුදුරජාණන් වහන්සේටත් සමහර අවස්ථාවලදී කරදර කළේ. ඉතින් දේවදත්තත් නෑයෙක් නේද? ඉතින් බැලුවහම ඔය සාමාන්‍ය කතාවටත් කියනවනේ නෑයයි වේයයි මීයයි එච්චර ලං කරගන්න හොඳ ಜಾති අය නෙවෙයි කියලා. කරදරකාරයෝ කියලා ලං වුණාම ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේටත් මේ නෑයන් හරියට කරදර කළා. ඒ අතරේ හිටිය හොඳ නෑයොත් ඔක්කොම නෑයෝ ඉතින් නරක නෑනේ. ඒ හොඳ නෑයෙක් අතරේ එක්කෙනෙක් තමයි මහා නාම ශාක්‍ය රජුරෝ. එයා බොහෝම හොඳ කෙනෙක්. සෝතාපන්න ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. ඉතින් මේ මහා නාම ශාක්‍ය රජුරුවන් සහ බුදුරජාණන් වහන්සේ අතර කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේදී සිදුවෙච්ච ධර්ම සංවාදයක් තමයි මේ මහා නාම සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත වෙන්නේ. දැන් මම මෙහෙම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. උපාසකෙක් වුණාම දුස්සීලයෙක් වෙන්න පුළුවන්ද? උපාසකයෝ හැමෝම සිල්වන්තයෝද? අන්න පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට උපාසකයෙක් ආත්මාර්ථකාමීද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් සමහරු අපි දන්නවා අපේ සමාජයේ කවුරු හරි අවඥාවට ලක් කරන්න ඕන වුණාම කියන වචනයක් තමයි මෙන්න මහා උපාසකයා. ඒ වුණාට මෙන්න වැඩ කියලා එයා කරපු මොකක් හරි දුස්සීලකමක් ගැන කියනවා. තවත් විදිහකට කියනවා මිනිහ මහා උපාසකයා ඒ වුණාට හරිම ආත්මාර්ථකාමියා කියලා කියන අවස්ථාවක් තියෙනවා. එතකොට උපාසකයෙක් සිල්වන්තයෙක් කියලා අපේ සාමාන්‍ය සමාජ සම්මුතියක් පිළිගැනීමක් තියෙනවා. උපාසකයෙක් වුණාම ඒ උපාසකයා පරාර්ථකාමියෙක් කියලා සාමාන්‍ය සමාජයේ සම්මුතියක් පිළිගැනීමක් තියෙනවා. නමුත් ඇතැම් උපාසකයෝ දුස්සීල වෙන්නත් පුළුවන්. ඇතැම් උපාසකයෝ ආත්මාර්ථකාමී වෙන්නත් පුළුවන්. එතකොට එහෙම වුණා කියලා එයාගේ උපාසක භාවය ගිලිහෙන්නේ නැහැ. එහෙම වුණා කියලා එයා ආත්මාර්ථකාමී වුණා කියලා එයාගේ උපාසක භාවය නැති වෙලා යන්නේ නැහැ. හැබැයි කවුරු හරි උපාසකයෙකුට සිල්වන්තත් වෙලා පරාර්ථකාමීත් වෙලා කටයුතු කරන්න පුළුවන් නම් අන්න එයාට මේ නිවන් මාගෙහි ඉස්සරහටම යන්න පුළුවන්කම තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි මහා නාම ශාක්‍ය රජුරෝ බුදු පියාණන් වහන්සේගෙන් විමසන ස්වාමීනි භවත් ගෞතමයන් වහන්සේ කොහොමද උපාසකයෙක් වෙන්නේ කියලා ඇහුවා. දැන් උපාසක කියන වචනය ගැන අපි දැනගන්න ඕන.
සමහර උපාසක කියන වචනේ පාවිච්චි කරන්නේ අද කාලේ නම් හැල්ලුවටනේ මිනිහා උපාසකය කියලා. හැබැයි උපාසක කියන්නේ ගෞරවනීය වචනයක් මේ ශාසනයෙහි සඳහන් වෙන. සමහර අය නම් කැමති නැහැ. මට මතකයි මම පුංචි කාලේ මහරගම ධර්මායතනයේ වැඩ ඉඳෙද්දි එක වයසක අම්ම කෙනෙකුට මම උපාසක අම්ම කියලා කතා කරලා මට කිව්වා ස්වාමීන් වහන්සේ මට ඔහොම කතා කරන්න ඉන්න එපා කියලා කිව්වා. මං ඇහුවා කොහොමද එතකොට කතා කරන්න ඕන? මට මැඩම් කියලා කතා කරන්න කියලා කිව්වා. බලන්න ඉතින් චින්තනයේ මේ බොළඳකම නේද? ලදරුකම. හිතන්නේ මේ මැඩම් කියන ඉංග්‍රීසි වචනේ උපාසක අම්මා කියන වචනයට වැඩිය හරි ගැම්මක් තියෙන ගාම්භීර වැදගත් වචනයක් කියලා. කොච්චර මැඩම්ලා කොච්චර නරක දේවල් කරන අවස්ථා අපි ඔච්චර අහලා තියෙනවද නේද? නිසා මැඩම් කෙනෙක් වූ පමණින්ම එයාට වටිනකමක් ලැබෙන්නේ නැහැ. මැඩම් කියන්නේ ඉතින් ඉංග්‍රීසි වචනයක් විතරයි. ඒක අපි තේරුම් ගන්න ඕන. හැබැයි රාජ මහා මාත්‍යාදීන් පවා ඇවිල්ලා ඔය කියන පිළිගන්න මැඩම්ලට වැඩිය ලොකු මැඩම්ලත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අභියස දනින් වැටිලා වැඳ නමස්කාර කරලා ගෞරවයෙන් ඉල්ලගත්ත නමක් තමයි මොකද්ද? උපාසක භාවය. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං. අනේ භවත් ගෞතමයන් වහන්සේ අද ඉඳලා මම දිවි හිමියෙන් බුදුන් දහම් සංඝුන් තෙරුවන් සරණ ගිය උපාසකෙක් හැටියට පිළිගන්නාසේක්වා. මට මේ නම ලබා දෙන්න, මට මේ නමින් ආමන්ත්‍රණය කරන්න කියන ඉල්ලීම එදා කාලේ බුදුරජාණන් වහන්සේගෙන් කරලා ගෞරවයෙන් ලබාගත් තනතුරක් උපාසක කියලා කියන්නේ. එතකොට දැන් ධර්මයේ හැමතැනම උපාසක කියන වචනේ හැමෝටම යොදලා නැහැ. කාටද උපාසකය කියලා කියන්නේ? උපාසක කියන වචනේ හැදිලා තියෙන්නේ උපාසක කියන නාම පදයක්නේ. ක්‍රියාවක් තියෙන උපාසනය කරනවා කියලා. උපාසනය කරනවා කියන වචනේ අදහස සමීපව ඇසුරු කරනවා කියන එක. සමීපව ඇසුරු කරන කෙනා තමයි උපාසක. මොනවා සමීපව ඇසුරු කරන්නේ? මොනවාද ඒ සමීපව ඇසුරු කරන දේවල්? යම් කිසි කෙනෙක් බුදුන් දහම් සංඝුන් කියන තෙරුවන් සමීපව ඇසුරු කරනවා නම් අන්න ඒ කෙනා තමයි උපාසක භාවයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් මහා නාම ශාක්‍ය රජුගේ උපාසකයා කියන්නේ කවුද කියලා අහුවාම බුදු පියාණන් වහන්සේ මතක් කළේ යතෝකෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති. මහා නාම කවුරු හරි කෙනෙක් බුදුන් සරණ ගියා නම්, ධම්මං සරණං ගතෝ හෝති, දහම් සරණ ගියා නම්, සංඝං සරණං ගතෝ හෝති, සංඝුන් සරණ ගියා නම්, එත්තාවතාකෝ මහා නාම උපාසකෝ හෝති. යන්නේ තෙරුවන් සරණ ගිහිපු කෙනා උපාසක භාවයට පත් වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් සරණ යනවාය කියලා කියන්නේ මූලිකව බැලුවොත් ශ්‍රද්ධා මාත්‍රයකින් ප්‍රේම මාත්‍රයකින් සිදු කරන දෙයක් විය හැකියි. සරණ යන කෙනාගේ ස්වභාවය මොකද්ද? අනුගමනය කරනවා කියන එකයි. පස්සෙන් යනවා කියන සරණ කියන වචනේ තමයි හැසිරෙනවා කියන්නේ. සරණ යනවා කියන්නේ පිළිසරණක් සොයාගෙන යන එක. එහෙම නැත්නම් පස්සෙන් ගමන් කරනවා කියන එක. දැන් එක එක්කෙනා සරණ යන අවස්ථා තියෙනවා. අනුගමනය කරන අවස්ථා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් නළුවෙකුට නිලියකට ආදරෙයි නම් කැමති නම් ලිංගතුයි නම් නේද? ඒ අපි දැකලා තියෙන ඒ වගේ අයට බොහොම හිතවත්කම් පාන, ඒ අය කියන දේවල් කරලා දෙන, ඒ අය සතුටු වෙන විදිහට පවතින අය ඉන්නවා. ඒ අය දකින්න නිතර යන එනවා. ඒ අයට තෑගි භෝග එහෙම යවනවා. ඒ අයගේ පින්තූර එහෙම කාමරේ අලවගෙන ඉන්නවා. එහෙම අය නැද්ද? එහෙම අය ඉන්නවා. ඒ මොකක් නිසාද? අර ආදරය, භක්තිය, ප්‍රේමය නිසා, කැමැත්ත නිසා. අන්න ඒ වාගේ සමහරු ඉන්නවා
බුදුරජාණන් වහන්සේගේ ගුණය දැනගත්තාම ඒ ගුණය තුල පැහැදෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කරන එක්කෙනෙක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් නැති කරපු එක්කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන්ට යෝග්‍ය වෙච්ච එක්කෙනෙක්නේ. කෙලෙස් සතුරන් මර්ධනය කරපු එක්කෙනෙක්නේ. ඒ නිසානේ බුදුහාමුදුරන්ට අරහං කියන්නේ කියලා. අන්න ඒ අරහං ගුණය කෙරෙහි කිසියම් ප්‍රසාදයක් ඇති කරගත්තාම උන්වහන්සේ ළඟට එන පිරිසක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් විසින්ම අවබෝධ කරගත්තනේ. ඒ අවබෝධ කරගත්තා විතරක් නෙවෙයි අපිටත් තේරෙන විදිහට ඒක කියලා දෙන්න හරි පුදුම හැකියාවක් නේ තියෙන්නේ කියලා දැනගත්තාම අන්න ඒ ඔස්සේ උන්වහන්සේ කෙරෙහි ලෙන්ගතුකමක්, හිතවත්කමක්, සමීප බවක් ඇති කරගන්නවා. ඒ ගුණය දැනගත්තාම, දක්ෂතාවයේ තීරුම් ගත්තාම. දැන් සමහරු ඉන්නවනේ ඔය ක්‍රිකටර්ස්ලට ආසයි. මොකටද ක්‍රිකටර්ස්ලට ආස? එයා හොඳට බෝල් කරනවා නම්, එයාගේ බෝලිං සයිඩ් එක හොඳ නම්, බැටිං සයිඩ් එක හොඳ නම්, ෆීල්ඩිං සයිඩ් එක හොඳ නම් නේද? ඒ දේවල් වලදී දක්ෂ වුණාම අන්න එයාට කැමති වෙනවා. එතකොට ඒ මොන දක්ෂතාවයක් නැතත් අඩු ගානේ ප්‍රසන්න පෙනුමකින් යුක්ත නම්, ස්මාර්ට් ලුකින් නම් ඒවටත් කැමති වෙනවා, දක්ෂතාව නැති වුණත් සමහර වෙලාවට. ඒ වගේ මොකක් හරි ගුණයක් දැකලා ඉවර වෙලා ඒකට ඔන්න ලිංගතුකමක් ඇති කරගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ නවාරහදි බුදුගුණ තියෙනවනේ. අන්නේ බුදුගුණ යම් මට්ටමකින් තේරුම් අරගෙන. කියන්නේ බුදුගුණ 9ම ගැනම තේරුම් අරගෙන නෙවෙයි. තමන්ට හිතට වදින එක ගුණයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තුලින් දකින්න යා. අන්න ඒ ගුණය දැකලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදරයක්, සෙනෙහසක්, ගෞරවයක් ඇතිව කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි දන්නවනේ වක්කලි හාමුදුරුවෝ නේද? වක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනේ රූපෙට. රූපෙට පැහැදිලානේ මහාන වෙන්නත් ආවේ. ඉතින් ඉස්සර ඇති වෙන්නේ නැති මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක්ද? ත්‍රිලක්ෂණය ගැන දැනුමක්ද? නෑ. අර රූපේ කෙරෙහි ආසාවක්. එතකොට මේ රූපේ කෙරෙහි ආසාවක් ඇති වුනහම ඇති වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක්, ආදරයක්. අන්න ඒ වගේ තමයි ඔය මං කලින් කිව්වා වගේ නළුලිනියන්ටත් ඒ රූපයට ප්‍රසාදයට පත් වෙනා ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් මේකප් නැති වුනහම සමහර වෙලාවට ඒ ප්‍රසාදේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් කෙසේ වෙතත් ඒ වාගේ ශ්‍රද්ධාවක් ඇතිව, ආදරයක් ඇතිව කටයුතු කරනවා. කවුද? අන්න උපාසකයා. එතකොට උපාසකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අර ගුණය දැනගත්තාම ඒ වගේ ආදරයකින් කටයුතු කරන්න බුදුහාමුදුරු සමීපයට එනවා. ඊළඟට ධම්මං සරණං ගතෝ හෝති. ධර්මයට සමීප වෙනවා. දැන් තියෙන ධර්මයේ තියෙන සුවය අත්විඳිනකොට, ධර්මයේ තියෙන වටිනාකම ගැන දැනෙනකොට ධර්මයට ලං වෙනවා, ආදරය කරනවා. මේ ධර්මය තුල නීති රීති රෙගුලාසි මොකක්වත් නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල ඉඩක් නැහැ රාජනීතියට පාලනය කරන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මූලිකව රාජනීතියට අනුගත වුණාට ධර්මය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දඬුවම් දෙන්න රාජනීතියට හැකියාවක් නැහැ. ඒකත් අපි පිළිගන්න ඕන දෙයක්. දැන් අද කාලේ අපි දකිනවා සමහර ස්වාමින් වහන්සේලා පුද්ගලික හේතුනුත් මුල් කරගෙන පරිණත භාවයෙන් තොරව සමහර වෙලාවට ධර්මඥානීය තියෙනවා කියන කල්පනාව තියෙන්න පුළුවන්. ඒ තුල මහා ගැඹුරු ධර්මයක් දන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ තුල සමහරට අනිත් අයට වටහා දෙන්න ගියාම සමහර වෙලාවට තමන් දන්නේ නැති බව පෙන්වනවා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් කමක් නැහැ. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා එහෙම අය මේ ධර්මයේ විකෘති කරනවා කියලා යම් පිරිස ඒ අයට රජයේ නීතියෙන් දඬුවම් දීම සඳහා නීති රීති පනවන්නට අනපනත් සම්මත කරගන්න අවස්ථාවල් තියෙනවා.
එහෙම උත්සාහ කරන අවස්ථාවල් තියෙනවා. ඊට වැඩිය මේ ශාසනය රැකගන්න කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඔය සංඝාධිකරණ පනත සම්මත කරගත්ත නම් ඒකම ඊටාම වැදගත් කාරණයක් වෙනවා මේ ශාසනය ආරක්ෂා කරගන්න. නමුත් අපි දකිනවා අනවශ්‍ය විදිහට යම් යම් අනපනත් ගෙනල්ලා මේ තියෙන භික්ෂු සමගිය පවා අසමගියට ඇති කරවන්නට අසමගියට ඇදලා දාන්නට වෑයම් කරන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ දේවල් මේ වයසින් මුහු කුරා ගියේ නැති ඒ වගේම අත්දැකීම් අඩු අය මුල් වෙලා කරන්න යාම ඊතරම් බුද්ධි ගෝචර නෙවෙයි. ඒ හැඟීම් වලට වහල් වෙලා ෂණික තීරණ අරගෙන එක සැරේට යම් යම් දේවල් කරන්න අනේක එච්චර දුර දිග බලල වැඩ කරන අය කරන ක්‍රියාවක් නොවන බවත් මම මේ අවස්ථාවේදී අවධාරණය කරන්න ඕන. ඊට වැඩිය හොඳ පුළුල් සාකච්ඡාවක් සිද්ධ කරලා කළ යුතු දෙයක්. කෙසේ වෙතත් බුදුදහමේ තියෙන යම් යම් ඉගැන්වීම් සම්බන්ධයෙන් රජයේ නීතිවලට අනුගතව දඬුවම් දෙන්න වෙන විදිහේ නීති රීති අනපනත් සකස් කරන එක බුද්ධ ශ්‍රාවකයෙකු විදිහට මේ සංඝ සසුන නියෝජනය කරන කෙනෙකු විදිහට අපි පිළිගන්න සූදානම් නැති බවත් අපි මේ වෙලාවේදී අවධාරණය කරන්න ඕන. ඉතින් කෙසේ වෙතත් ධර්මය කියලා කියන්නේ බොහෝම වටින දෙයක්. දැන් විටක බුදුරජාණන් වහන්සේගෙන් පහාරාද කියන අසුරේන්ද්‍රය පැමිණිලා විමසනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ධර්මයට මහා පුදුම ලෙන්ගතුකමක් දක්වනවා, කැමැත්තක් දක්වනවා. මොකද ඒ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ගංගා, යමුනා, චිරවතී, සරබු ආදී මේ මහා ගංගාවල් ඔක්කොම ඇවිල්ලා මහා මුහුදට වැටුණාම ඔක්කොම වතුර හඳුන්වන්නේ මෝදු වතුර කියලා. නේද? මේ ගංගා ගඟේ වතුර, මේ යමුනා ගඟේ වතුර කියලා වෙනම අරගෙන පෙන්වන්න පුළුවන්ද? මෝදු වතුර පෙන්වන්න බෑ. ඒ වාගේ විවිධ රටවල විවිධ ජාතීන්ට විවිධ කුලගෝත්‍රවලට අයිති අය මේ ශාසනය පැවිද්ද ලැබුවාම ඔක්කොම අයිති හඳුන්වන්නේ සමනා ශක්‍ය පුත්‍රයා. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා. ඒ විදිහට හඳුන්වන්නේ. අන්න බෞද්ධ සමානාත්මතාවය, සහජීවනය. අද ගොඩක් අය සහජීවනය ගැන අපට උගන්වන්නේ නෑ. නමුත් මේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ තමයි සහජීවනය ඉස්මතු කළම් පෙන්වුවේ. මේ දහමෙන් තමයි සහජීවනයෙන් තොරව හිටපු පිරිසක් සහජීවනයට පත් කළේ. අපි ඒක තේරුම් ගන්න ඕන. ඉතිහාසයේ දිහා බැලුවා වුණත් අපේ ලංකාවේ හිටපු බොහෝ අය යුද කලකෝලාහල වලට මැදි වෙලා තියෙන අවස්ථාවල අපි දන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිද්ධ වුණෙත් කලකෝලාහල සංසිඳුවන්. එතකොට ඒ කලකෝලාහල වලට නැඹුරු අය, ප්‍රචණ්ඩ මානසිකත්වයට නැඹුරු වෙච්ච අයගේ හිත සනසා ලිව්වේම මේ තථාගත බුද්ධ වචනය තුළින්, ධර්මය තුළින්. එනිසා බුදුදහම තමයි සහජීවනය පිළිබඳව ඉහළින්ම උගන්වන දහම. ඒ නිසා බුදුදහම පවතින, බුදුදහම ක්‍රියාත්මක වන රටක බටහිරින් සහජීවනය කියා දෙන්නට ආයුතු වන්නේ නෑ. ඒක අපි හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් මේ බුදුදහමේ තියෙන මේ සුවය, පහසුව තේරෙන අය අනේ මොනතරම් සහජීවනයක්ද, මොනතරම් සමානාත්මතාවයක්ද මේ ධර්මයේ තුල තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඒ කට්ටිය මොකද කරන්නේ? අන්න ධර්මයට සමීප වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ධර්මයේ තියෙන විශේෂත්වය මොකද්ද? සාන්දෘෂ්ටික විපාකදායි. කල් නොයවාම විපාක දෙනවා. හරියට මේ වගේ පහනක් වගේ. දැන් බලන්න පහනක් කවුරු හරි කෙනෙක් අන්ධකාරයේ ඉන්නකොට පහනක් පත්තු කරනවා. පහනක් පත්තු කරනකොට වැඩ දෙකක් වෙනවනේ එක සැරේ. මොකද්ද වෙන වැඩ දෙක? පළවෙනි එක තමයි එළිය පැතිරෙනවා. දෙවෙනි එක මොකද්ද? අඳුර නැති වෙනවා. දැන් එළිය පැතිරුණාට පස්සේද අඳුර නැති වෙන්නේ? නෑ. එළිය පැතිරෙන්නා හා සමානවම අඳුර නැති වෙලා යනවා.
පෙර පසු නොවේ. අන්න ඒ වාගේ තමයි මේ ධර්මයේ ප්‍රායෝගිකව පුහුණු කරන තරමට ඒ මොහොතේම ආධ්‍යාත්මික සුවය සැලසෙනවා. කුසලය වඩන තරමටම අකුසලය ඒ මොහොතේම දුර වෙලා යනවා. ඒතර අකුසලයේ දුර වෙනවා කියන්නේම ආධ්‍යාත්මිකව පවිත්‍ර වෙනවා, පිරිසිදු වෙනවා කියන එක. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂ දහමක් නේ, ප්‍රත්‍යක්ෂ දෙයක් නේ. නේද? දැන් කන තරමට බඩ පිරෙනවා කියන එක දැනෙනකොට නේ තවදුරටත් කන්නේ ඉතිරි කුසගින්නත් නිවා ගන්න. අන්න ඒ වාගේ මේ දහමට සමීප වෙන තරමට මහ පුදුම ආධ්‍යාත්මික සුවයක් දැනෙනවා. ඉතින් ඒ දැනීම පදනම් කරගෙන ධර්මයටත් ආදරයෙන් ලෙන්ගතුව බොහෝ දෙනා ලං වෙනවා, එක් වෙනවා. ඒක විශේෂ කාරණයක් හැටියට අපි තේරුම් ගැනීම වැදගත්. ඊළඟට සංඝං සරණං ගතෝති, සංඝුන් සරණ යනවා. ආර්ය මහා සංඝරත්නය පිළිබඳව ලෙන්ගතුකම් ඇති කරගන්නවා. දැන් සමහර අය අපි දන්නවනේ බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. නමුත් සමහර අය හාමුදුරුවෝ දැකලා තමයි ශාසනය කෙරෙහි පැහැදීම ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්මදර, ධර්මානුධර්ම ප්‍රතිපන්න කියන මේ සංඝ ශෝභන ගුණයන්ගෙන් පොහොසත් වෙච්ච හාමුදුරුවෝ. ඉතින් ඒ හාමුදුරුවරුන්ගේ ඇවතුම් පැවතුම් දැක්කහම, උන්වහන්සේලාගේ පිළිවෙත් රටාවන් දැක්කහම, උන්වහන්සේලා ගමන් කරන ස්වභාවය, දන් වළඳන ස්වභාවය, රූප ස්වභාවය දැක්කහම ඒවා කෙරෙහි සමහරු ලෙන්ගතුකම් ඇති කරගන්න, පැහැදීම් ඇති කරගන්නවා. ඒ පැහැදිලා අන්න උන්වහන්සේ සොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ උන්වහන්සේගෙන් ධර්මය අහලා ධර්මානුකූල පැහැදෙනවා. දැන් සමහර ඉන්නෝ එහෙම හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේගෙන් ධර්මය අහන්නේ. උන්වහන්සේගේ අර ඇවතුම් පැවතුම් වලට පැහැදිලා ඉන්නවා. ඉතින් හෙම්බිරිසාව හැදිලා හරි පොඩ්ඩක් කොණ්ඩේ වවා ගත්තොත් ඔන්න ඊට පස්සේ අපරාධි නිවෙන්නේ ගැට්ටි ඉඳලා පස්සට වැටුනේ යත් ඉවරයි කියලා ඔන්න කලකිරලා යනවා. සමහර දායකයෝ එහෙමනේ. සමහර ආමුදුරුන්ට එක ඉක්මනට පැහැදිලා ඉතින් පුළුවන් තරම් උපරිමයෙන් සලකලේ හාමුදුරුවන්ට ඒ හාමුදුරුවන් තමන්ගේ වසඟයට ගන්න, කියන්නේ තමන්ගේ අනසකෙහි පවත්ව ගන්න නිකන් රූකඩයක් බවට පත් කරගෙන මමයි සලකන්නේ, මමයි රැක බලාගන්නේ, ඒ නිසා මම කියන තාලෙට ඉන්න ඕන, මං කියන නීති රීති පන්සල් වලට දාන්න ඕන ආදී වශයෙන් කියලා තමන්ට ඕන විදිහට පාලනය කරන්න යනවා. එහෙම පාලනය කරන්න ගිහිල්ලා ඒවාට අනුගත වුණේ නැති වුණොත් ඊට පස්සේ ඔන්න ඒ හාමුදුරුවොත් එක්ක තරහ වෙලා උන්වහන්සේටත් දොස් කියලා තැන් වල අනවශ්‍ය විදිහට අගුණ කියලා අනිත් අයගේ ශ්‍රද්ධාව බිඳ වටන්න වැඩ කරලා එහෙම කටයුතු කරන අය අපේ සමාජයේ ඉන්නවා. ඉතින් හැබැයි ශ්‍රද්ධාවන්තයෝ හැබැවින්ම ස්වාමින් වහන්සේලාට ආදරය කරන අය එහෙම කරන්නේ නැහැ. අර බාහිර දේවල් වලට පැහැදීම තුල විතරක් එයාගේ පැහැදීම තහවුරු කරගන්න යන්නේ නැහැ. බාහිරින් පැහැදිලා ඊට පස්සේ ධර්මයට සමීප වෙලා අනේ මට මේසා වටිනා බණක් අහන්න ලැබුණේ මේ හාමුදුරන්ගෙන්. මගේ ජීවිතයේ පරිවර්තනය කරගන්න ලැබුණනේ. මං කොච්චර මේ ධර්මයේ තුලින් උන්වහන්සේගේ ඇසුර තුලින් කුසලයට නැඹුරු වුණාද, මං හොඳ දේවල් කරාද කියන කෘතවේදීත්වය අත උන්වහන්සේත් රැකගෙන උන්වහන්සේට ලෙන්ගතුකම් පාගෙන කටයුතු කරන අය ඉන්නවා. ඉදරන් ඒ වාගේ ස්වාමින් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයෙන්, ප්‍රේම මාත්‍රයෙන් කටයුතු කරන අය, උන්වහන්සේලගේ ගුණ අනුව කටයුතු කරන අය ඉන්නවා. ඉතින් යම් කිසි කෙනෙක් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන මේ තුන් ගුණ දැනගෙන ඒ තුනුරුවන් කෙරෙහි ප්‍රසාදයකින් කටයුතු කරනවා නම්, පැහැදීමකින් කටයුතු කරනවා නම්, තුනුරුවන් ඇසුරෙහි තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න වෑයම් කිරීම වශයෙන් තුනුරුවන්ට සමීපව කටයුතු කරනවා නම් අන්න යාට කියනවා කවුරු කියලාද? උපාසක කියලා. එහෙමයි අපේ සමාජෙ ඉන්නවද නැද්ද? ඉන්න ඕන තරම්. එහෙම උපාසකවරු ඉන්නවා. හැබැයි සමහර උපාසකවරු ඉන්නවා මොන වගේද? නිතරම පන්සලේ තමයි වන්දනා කරනකොට මුල්ම පෙළියේ තමයි වාඩි වෙන්නේ. නේද? ඒ වාගේම බණ අහන්න ගියාමත් බණ අහන්න ඉස්සෙල්ලා වාඩි වෙන්නෙත් එහෙමමයි. දන් දීමෙත් සීමාවක් නැහැ.
දනුත් හරියට දෙනවා. භාවනා මධ්‍යස්ථානවලට භාවනා කරන්නයි කියලා හොයත් යනවා. ගිහිල්ලා ඉතින් කරනවද කියලා නම් දන්නේ නැහැ. නමුත් ඉතින් ඇහුවොත් කියනවා අහවල් භාවනා මධ්‍යස්ථානේ තමයි ඉන්නේ. මෙච්චර කාලයක් භාවනා කළා මං ආයි එන්නේ නැහැ. කාලෙකට මට ගෙදරට වැඩිය භාවනා කර ඉන්න එක හොඳයි. ඔය ආදි වශයෙන් කියන උපාසක මහතුරු උපාසකම්මල ඉන්නව නැත්තේ නෑ. හැබැයි පොඩි අඩුවක් තියෙනවා. මොකද්ද අඩුව? සිල්වන්ත නෑ. දුස්සීලයි. අන්න එහෙම අයත් ඉන්නවා අපේ සමාජය. අර පන්සල් වල හිටියත් දුස්සීලකම් තියන අය ඉන්නවා. ඒතර දුස්සීල කියන වචනෙන් අදහස් කරන්නේ සත්තු මරණ එක, හොරකම් කරන එක, කාමයේ වරදව හැසිරෙන එක, බොරු කියන එක, අරක්කු සිගරට් බොන එකම විතරක් නෙවෙයි. පන්සිල් කඩ කරන එක නේ දුස්සීලයි. එහෙම අයත් ඉන්නවා අපේ සමාජේ නැද්ද? ඕන තරම් ඉන්නවනේ. පන්සල් ඇසුරෙහිම ඉන්න අය කොච්චර ඉන්නවාද ඒ වගේ පන්සිල් කඩන අය. එහෙම අයත් ඉන්නවා. පන්සිල් සමාදන් වෙලා හොරකම් කරන අය, පන්සල් වල දේවල් හොරකම් කරන අය කොච්චර ඉන්නවද? සමහර උපාසක මහත්තුරු උපාසකම්මල ඉන්නවා. පන්සලේ හාමුදුරුවන්ට හරීම ලෙන්ගතුයි. හරීම හොඳයි අප උපස්ථානත් කරනවා. හැබැයි හාමුදුරුවන්ට නොකිය පන්සලේ දේවල් කොච්චර ගෙවල් වලට ගෙනියන අය ඉන්නවද කියලා හොඳට කල්පනා කරලා බලන්න. දැන් මෙහෙම කියනකොටම අනේ මමත් ඇත්තටම ගෙනහිල්ලා තියෙනවනේ පන්සලේ ඒවා ආදි වශයෙන් හිතෙන්න පුළුවන්. බඩු බාහිර ආදිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩියෙන් තියෙන අපරාධ මේ කෑම කියලා ඉවරලා පන්සලේ ඉතුරු වෙන කෑම ටික හරි කමන්නේ. එහෙම ගෙනියන අය ඉන්න පුළුවන්. ෆ්‍රිජ් එක ඇරලා ඉවරලා ෆ්‍රිජ් එකේ තියෙන යෝගට් එහෙම මල්ලට දාගෙන යන ඇපල් ගෙඩි එහෙම මල්ලට දාගෙන යන එහෙමයි ඉන්න පුළුවන්ද බැරිද? ඉන්න පුළුවන්. හාමුදුරන්ට ආදරේ තමයි. උපාසකකම තියෙන. හැබැයි උපාසකම අතරේ අර දුස්සීලකමත් තියෙන අය අපේ සමාජයේ ඉන්නවා. නැත්තේ නොවේ. හැමෝම ගැන නෙවෙයි මේ කියන්නේ. නමුත් එහෙම අය ඉන්නවා අපේ සමාජයේ. එතකොට මෙතනදී මම අදහස් කරන්නේ ඒ වාගේ දුස්සීලකම්ම විතරක් නෙවෙයි. දුස්සීල කියන කේ වචනේ සීලය කියලා කියන්නේ ශික්ෂණය කියන එකනේ. ශික්ෂණය, පාලනය, හික්මීම. ඉතින් අවශ්‍ය තැනදී අවශ්‍ය හික්මීම නැත්තම් එතන තියෙන්නේ දුස්සීලකමක් තමයි. දැන් සමහර වචන සමහර තැන්වලට අවශ්‍ය නැහැ. එතකොට අවශ්‍ය නැති තැන නොතැන තේරුම් ගන්නේ නැතුව යම් කිසි කෙනෙක් කටට එන වචන එළියට දානව නම් අවිචාරවත්ව. ඒකත් දුස්සීලකම. ඒ කියන්නේ ශික්ෂණය තමන්ගෙන් ගිලිහිලා ගිහිල්ලා. ඒ නිසා දැන් මෙතනදී බොරුව විතරක් නෙවෙයි වචන. දැන් කටින් පිට වෙන නරක වචනේ බොරුව විතරද? නෑ. කේලම් කියනවා. නේද? ඊළඟට අසභ්‍ය වචන කියනවා, පරුෂ වචන කියනවා. ඒ විතරනේ හිස් වචනත් කියනවා. ඒතර දැන් ඕව මොකක්වත් නැතුව කේලමකුත් නෙවෙයි, අසභ්‍යයකුත් නෙවෙයි, පරුෂ වචනයකුත් නෙවෙයි, හිස් වචනයකුත් නෙවෙයි. ඇත්ත කියන අය ඉන්නවා. හැබැයි ඇත්ත වුණත් කියන්නේ සුදුසු තැනක නෙවෙයි. ඒතර නුසුදුසු තැනක ඇත්ත කතා කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒක සිල්වන්තකමක්ද? නෑ, ඒකත් දුස්සීලකම. එතකොට නුසුදුසුයි කියලා දැනත් ඒකෙන් ඒ ඇත්තෙන් අනර්ථයක් වෙනවා, මේ කියනවට වැඩිය මහ විපතක් වෙනවා කියලා තේරුම් ගනිමුනුත් තමන්ගේ වාක් සංවරය ඇති කරගන්න බැරුව අර වචන එළියට දාන එක්කෙනාගේ තියෙන මොකද? වචී දුෂ්චරිතය. මොකද එයාට ඒ වචනේ පාලනය කරගන්න හැකියාව නැහැ. ඒ ඇත්ත ප්‍රකාශ කිරීම තුළ අනවශ්‍ය අර්බුද සමුදායක් ඇති වෙලා, නොහොඳ නෝකාඩුකම් ඇති වෙලා, ශ්‍රද්ධාවල් පිරිහිලා, වෙනත් රණ්ඩු සරුවල් වලට ගිහිල්ලා මහ විශාල අනර්ථයක් ශාසනික වශයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒක මොකයි? එකක් දුස්සීලකම. එතකොට සිල්වන්තයි කියලා කියන්නේ පන්සිල් රැකගෙන ඉන්න එකමම නෙවෙයි. තමන්ගේ කට රැක ගන්න බැරි නම් ඒ කට රැක ගන්න බැරුව තැන් වල එක දේවල් කියවනව නම් එයත් ශික්ෂණයේ තියෙන දුර්වලකමක්. ඒ කියන්නේ දුස්සීලකමක්.
ඉතින් එහෙම උපාසකවරු ඉන්නවද නැද්ද? ඕන තරම් ඉන්න උපාසකවරු. සමහර වෙලාවට කියන එක ඇත්තයි කියලා හිතෙන්න පුළුවන්. සමාජය හදන, රට හදන, හාමුදුරුවරු හදන අය ඉන්න පුළුවන්. දැන් ඔය එක ප්‍රසිද්ධ ටෙලි නාට්‍යවලත් ඔය ලේකම් මහතුරු ආදී වශයෙන් ඉන්න අය හරියට ඔය පන්සල් වලත් ඉන්න ඔය වගේ අය. ලේකම්ලා වෙන්නත් පුළුවන්, සංවිධායකවරු වෙන්නත් පුළුවන්, වෙනත් අය වෙන්න පුළුවන්. එහෙම නිකන් හාමුදුරුවරු හදන්න එන අය. එහෙම නැත්නම් පන්සලට එන ගිහි ජනතාව හදන්න එන අය. ඒ අයගේ ඇඳුමේ විස්තර බලන අය, ඇඳුම දිගද කොටද පළලද නැද්ද ඒව බලා ඉන්න අය ප්‍රමාණව ඉන්නවා. දැන් බලන්න එහෙම මානසිකත්වයක් තියෙන කෙනෙක් පන්සලට ඇවිල්ලා යාගේ හිත සංසුන්ද කියලා බලන්න. ඕවාම හොයා ඉන්න ගිජුකමක් තියෙන කෙනෙකුගේ හිතේ සංසුන්කමක් තියේවිද? නෑ. යා හැමතිස්සෙම අනිත් අය ගැන හොයා ඒ වයින් ගැටි කිලිටි වෙවි අධ්‍යාත්මික පිරිහිලා යන. සමහර වෙලාවට අර කොටට ඇඳන් ඉන්න මිනිසයා භාවනා කරලා බොහොම සංසුන්ව තමන්ගේ හිත දියුණු කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේක කිව්වා කියලා කොටට ඇඳන් ඉන්න මං අවසර දුන්නා කියලා එමෙ වැරදිට ඉගෙන ගන්න යන්න එපා. නමුත් එහෙම කෙනෙක් තියෙන ඇඳුම අඳගෙන ඇවිල්ලා භාවනා කරලා හිත හදාගෙන සංසුන්ව යන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ ඇඳුම විවේචනය කර අරක දිහා බල පොදුවේ බලන්න බැරි නම්, ප්‍රසිද්ධිය බලන්න බැරි නම් හොරෙන් හරිත් බලන අය ඉන්නවා සමහර වෙලාවට. එහෙම බල සමහර වෙලාවට අර මනුස්සයාට වැඩි මානසිකව පිරිහෙන අය අපේ සමාජෙ කොච්චර ඉන්නවද? ඉතින් ඒ අය මොන වගේද? ඒ කටි දුස්සීලයි. නේද? ඒක අපි තීරුම් ගන්න ඕන. එතකොට දුස්සීලකම් කියන්නේ පන්සිල් කඩ කිරීම විතරක් නෙවෙයි. තමන්ගේ කායික වාචසික ක්‍රියාකාරකම් සංයමයකින් තොරව අවිචාරවත්ව එළියට දානව නම්, විවේචන බුද්ධියෙන් හෝ එළියට දාලා පිරිහෙනව නම් ඒක දුස්සීලකම. ඉතින් එහෙම දුස්සීලොත් ඉන්නවා. උපාසක භාවයට ප්‍රශ්නයක් නැහැ. උපාසක මොකද හාමුදුරන්ටත් ආදරේ, බුදුහාමුදුරන්ටත් ආදරේ, ධර්මයටත් ලැබි. හැබැයි ඉතින් අර විදිහේ දුස්සීලකම් කරන අය ඉන්නවා. එහෙම අය එක අතකින් බැලුවොත් මොන වගේද? නිකන් අනුන්ගේ හරක් බලනවා වගේ වැඩක් කරා. අනුන්ගේ වැරදි තුල තමන් අධ්‍යාත්මිකව පිරිහිලා තමන්ට දියුණු වෙන්න තියෙන අවස්ථාව කෙලෙසා ගන්න පිරිස අපේ සමාජයේ ඌන තරම් ඉන්නවා. පොදු සමාජ දුර්වලතා, අඩුපාඩු, උස්මිටිකම් බල විවේචනය කර එහෙම පිරිහිලා යන අය අපේ සමාජයේ ඌන තරම් ඉන්නවා. ඉතින් කෙසේ වෙතත් ඔන්න දෙවැනි කාරණය මොකද්ද? උපාසකයෙක් දුස්සීලයෙක්ද විය හැකි. හැබැයි දුස්සීල උපාසකයට වැඩිය බුදුරජාණන් වහන්සේගේ ඇගීම තියෙන්නේ මොන උපාසකයටද? සිල්වන්ත උපාසකයට. එතකොට මේ සිල්වන්ත උපාසකයා පංචශීලය හොඳින් ආරක්ෂා කරන ගමනේම ඉන්ද්‍රිය සංවර සීලය විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කිරීම තුළ කෙලෙස් අවුස්සා ගන්නේ නැතිව ඉන්න වෑයම් කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න එහෙම එක්කෙනා තමයි මේ තථාගත ධර්මයෙන් නියම ප්‍රයෝජන ගන්න පුද්ගලයාද බවට පත් වෙන්නේ. දැන් එහෙම අයත් ඉන්නවා ඉතින් අපේ සමාජේ නේද? සිල්වන්ත උපාසකවරු. එහෙම අය අපේ සමාජයේ ඉන්නවා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මෙහිදී බොහොම වැදගත් ලක්ෂණ දෙකක් පැහැදිලි කරනවා මේ උපාසකවරු ගාව. සමහර උපාසකවරු ඉන්නවා සද්ධාවක් තියෙනවා, සීලයක් තියෙනවා. හැබැයි ඒ අය තමන් ගැන විතරයි හොයන්නේ. උපාසකයෙක් ඉන්නවා අත්හිත නොපරහිත. අත්හිත කියන්නේ තමන් ගැන හිතනවා, නොපරහිත කියන්නේ අනිත් අය ගැන හිතන්නේ නැති උපාසකවරු ඉන්නවා. අනේ මට ඔය අනිත් අය ගැන හොය ඉන්න ඕනේ, මං ගැන හොයාගත්තාම මට හොඳටම ඇති. එහෙම කියලා කල්පනා කරන කට්ටියකුත් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා උපාසකවරු. තව පිරිසක් මොන වගේද? අත්හිත පරහිත. තමන් ගැනත් හොයලා බලනවා, තමන්ගේ හිතසුව ගැනත් කල්පනා කරනවා, අනුන්ගේ හිතසුව ගැනත් කල්පනා කරලා බලනවා. එහෙම කල්පනා කරලා තමන්ටත් අනුන්ටත් දෙගොල්ලාටම හිතසුව සදන
යහපත ගෙනෙන දියුණුව ඇති කරන කටයුතු වල යෙදෙන උපාසකවරු ඉන්නවා. එතකොට මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ තමන්ට හිතසුව ඇති කරවන කාරණා 8ක් ගැන සඳහන් කරලා තියෙනවා. අන්නේ තමන්ට හිතසුව සඳන කාරණා 8 මොකක්ද කියලා අපි බලමු. පළවෙනි කාරණාව තමයි ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව ඒකාන්ත වශයෙන්ම අපේ හිතසුව සදන චෛතසික ධර්මයක් කියලා අපි තේරුම් ගන්න ඕන. ඊළඟට දෙවෙනි කාරණේ සීලය. සීලයත් තමන් රැක්කොත් තමන්ට, අනුන් රැක්කොත් අනුන්ට. එතකොට ශ්‍රද්ධාවෙන් යුක්තකම වගේම සිල්වන්තකමත් තමන්ගේ හිතසුව පිණිස පවතින එකක්. ඊළඟට ඡාගය. ඡාග කියන්නේ පරිත්‍යාගී ස්වභාවය. දෙන සුළු ස්වභාවය. අනිත් අයට උදව් උපකාර කරන කරුණාවෙන් මෛත්‍රියෙන් කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වෙච්ච වෙලාවක දන් දෙන ස්වභාවය, පරිත්‍යාග කරන ස්වභාවය, ඡාගී ගුණය එකත් හිතසුව සදන ක්‍රියාවක්. ඊළඟට තවත් තමන්ට අත්හිත පිණිස පවතින, කියන්නේ තමන්ගේ හිතසුව පිණිස පවතින තව ක්‍රියාවක් තියෙනවා. ඒකට කියනවා භික්ඛූණං දස්සන කාමෝ. භික්ෂුන් වහන්සේලා දකින්නට තියෙන කැමැත්ත. භික්ෂුන් වහන්සේලා දකින්නට තියෙන කැමැත්ත කියන්නේ හාමුදුරුවන්ගේ ලස්සන බල හැඩ බල ඉන්න තියෙන කැමැත්ත කියන එක නෙවෙයි. භික්ෂුන් වහන්සේලා දකින්න යනවා කියලා කියන්නේම යම් කිසි හරවත් දෙයක් තමන්ගේ ජීවිතයට ගලපා ගන්නට යන ගමනක් තියෙන. නිකම්ම ගමනක් නෙවෙයි. ඉතින් භික්ෂුන් වහන්සේලා වෙතට එළඹෙන්න තියෙන කැමැත්ත. ඒ හතරවෙනි එක. පස්වෙනි එක සද්ධම්ම සෝතුකාමෝ. සද්ධර්මය ශ්‍රවණය කරන්න තියෙන කැමැත්ත. බණ අහන්න තියෙන කැමැත්ත සරලව කිව්වොත්. ඒකත් තමන්ගේ හිතසුව පිණිස පවතින ක්‍රියාවක්. මොකද අපි බණ අහන තරමට අපි අධ්‍යාත්මීය සුවපත් වෙන්නේ නේද? බණ අහන්න හිත තුළ පහළ වෙන කුසල චේතනා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බණ ඇහිම කියන්නේත් භාවනාව. ඔය පරණ අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා කම්මට්ඨාන විනිමුත්තාහි ධම්මදේශනා නාම නත්ති. කමටහනකින් තොර ධර්මදේශනාවක් නැහැ කියලා. ඒ කියන්නේ හැම බණක්ම භාවනා කර්මස්ථානයක්. මොකද බණ අහගෙන ඉඳෙද්දී හිත තුළ කුසලයේ වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි, බණ අහගෙන ඉඳෙද්දී විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය අඩු වෙලා යනවා කියන්නේ සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා දිට්ඨිය වැඩෙනවා කියන්නේම සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටීන් නැති වෙලා යන හේතු වෙනවා. ඒ නිසා බණ අහනවා කියලා කියන්නේ සෝවන් වෙන්න තියෙන ප්‍රධානම දොරටුවක්. දැන් සෝතාපට්ටි අංග සඳහන් කරන තැන සඳහන් කරන්නේත් ඒකනේ. කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපන්න වීම කියන එකනේ සෝතාපට්ටි අංග වලට සඳහන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැඩි හරියක් සෝවන් ඵලයට පත් වෙලා තියෙන බණ අහලානේ. දැන් කෝටි ගණන්, ලක්ෂ ගණන් එක දේශනාව හමාරේදී සෝවන් ඵලයේ පිහිටියා කියලා සඳහන් වෙලා තියෙන්නේ. දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් සහිත ලෝකයේ සත්වයෝ. අන්න ඒ වගේ තාම වැදගත් දෙයක් තමයි මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක. ඉතින් මේ ප්‍රඥා නාලිකාව ඔස්සේ වෙනත් නාලිකාවන් ඔස්සේ බණ යන වෙලාවට ඒවා නිකම්ම බණ කියලා අහක දාන්න යන්නත් එපා. මේ ඉඩ තියෙනව නම් යන්තම් හරි බණ පදයක් දාලා තියෙන. නිකන් හරි දාලා තියෙන රේඩියෝ එක. ඔය නිකන් ඕන තරම් සින්දු අහන්න දාලා තින්නේ. ඒ අතරේ නිකන් හරි බණ පදයක් ඇහෙන්න සලස්වලා තියන්න. ඒකත් හොඳයි. සමහරු කියනවා බණ ඇහුනට මදි අහන්න ඕන එහෙම කියලා. අහන්න ඕනේ, ඒක අනිවාර්යයි. එතකොට තමයි අවබෝධයටපත් වෙන්නේ. හැබැයි ඔය අතරේ ඉඳලා හිටලා කුසිය උයනකොට හරි වෙනත් වැඩක් කරනකොට හරි ඒ දාලා තියෙන රේඩියෝ එකේ යන බණ පදයකින් ඔබේ ජීවිතයම සම්පූර්ණ අනිත් පැත්ත හරවන්න පුළුවන්. එක බණ පදයකට, එක වචනයකට, එක වාක්‍යයකට පුළුවන් කෙනෙකුගේ ජීවිතයම නවත්තන්න. ඒක අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ මතක් කරේ මම නැවතිලා ඉන්නේ ඔබයි නවතින්න ඕන. එහෙම නේ කිව්වේ.
එතකොට අඟුලිමාල කල්පනා කළා මොකද්ද මේ කතාව? එහෙම කියනකොටනේ හිතන්න ගත්තේ. අන්න ඒ වගේ එක වාක්‍යයකින් දෙකකින් කෙනෙකුගේ ජීවිතය අනිත් පැත්ත කරකෙන්න පුළුවන්. ඉතින් ඔය වාක්‍ය දෙක ඕන කමින් අහගෙන ඉන්නවට වැඩි සමහර වෙලාවට අර මෙහි වැඩක් කර ඉන්න වෙලාවේ ඇහෙන වාක්‍යයක් විය හැකියි. එක සැරේට ඔන්න Tamanට ඒක තේරුම් යන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න තියෙන කැමැත්ත අතහැර ගන්න එපා. කොහෙන් හරි සමහරු මම දන්නවා වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දී පවා මේ ඒ අදාළ නාලිකාවන් වලට බෞද්ධ නාලිකාවලට ධර්ම ශ්‍රවණය කරන්න කැමැත්ත ඇති කරගෙන යන අය සිටිනවා. ඉතින් ඒක ඊටාම වැදගත් දෙයක් සද්ධම්ම සෝතුකාමතාවය. ඊළඟට අත්හිත ලක්ෂණය තමන්ගේ හිත සුව පිණිස පවතින ලක්ෂණයක් තමයි සුතානං ධම්මානං ධාරණ ජාතිකෝ. අන්න ඒකත් ඊටාම වැදගත්. සමහරු නම් ඉතින් හැමතිස්සෙම බඩහාගෙන ඉන්නේ. හැබැයි බණ ඉවරුණාට පස්සේ මතක නැහැ. ඒ ඇයි කියන්නේ ඔඩොක්කු බණකාරයෝ කියලා. දැන් ඔය වාඩි වෙලා කවුරු හරි කෙනෙක් ඔඩොක්කුවක මොන හරි අපි හිතමු වෙරළු ටිකක් හරි පුවක් ටිකක් හරි දාගෙන ඉන්නවා. නැගිට ගමන් මොකද වෙන්නේ? ඔඩොක්කුව කඩාගෙන අර ඔක්කොම ටික බිම වැටෙනවා. ඒ වගේ සමහරව ඉන්නවා අහගෙන ඉන්නකම්ම මතකයි. නැගිට ගමන්ම අර ඔක්කොම බණ අමතකයි. සමහර උපාසකම හරි ෂෝක් බණක් කිව්ව පුතේ කියලා කියනවා. ඇහුවාම මොකක්ද අම්මේ කිව්වේ? අනේ මේ දිව අග තියෙන දැන් මට මතක නෑනේ. වයසට යනකොට ඔහොම තමයි කියලා. එහෙම කියන අය සිටිනවා. වයසට යනකොටත් ඔය ඩිමෙන්ෂියා වගේ ලෙඩ හැදුනහම සමහර වෙලාවට එහෙම වෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ඔබ ව්‍යායාම් කරන්න ඕන. ධර්ම මානසිකාරයේ නිතර එනකොට ඩිමෙන්ෂියාවල් පවා හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා නිතර ධර්මයේ දරා ගන්න මතක තබා ගැනීමට උත්සාහවත් වෙන්න. ඉතින් අමතක වෙනවනම් ෂෝට් නෝට්ස් හදා ගන්න. අද මම මේ ප්‍රඥානාලිකාවේ යන ධර්මදේශනා 10ක් යනවා. 10න් දෙකක් හරි අහනවා. දෙකක් අහලා එකක් සටහන් කර ගන්නවා. කියලා Tamanට මතක තියාගන්න පුළුවන් වෙන විදිහට ෂෝට් ෆෝම් එකෙන් ඒව ලියා ගන්න. කෙටි සටහන් විදිහට ලියාගෙන ඒවා ඔබට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනීය ගන්න විටින් විට කියවන්න සටහන් කරලා තියාගන්න. මම කොරෝනා වලට කලින් ධර්ම පන්තියක් අපි වැඩ සිටින කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනෙහි පර්යාප්ති ධර්ම අධ්‍යයන සංසදේ නමින් ධර්ම පන්තියක් කළා. 9 දිනකින් පටන් ගත්ත ධර්ම පන්තියේ 300ක් විතර පිරිස පැමිණෙන්න ගත්තා. ඉතින් මම ඒව හොඳට සූත්‍ර දේශනා අරගෙන සංක්ෂිප්තව ඒවා සටහන් ලියලා ඒ හැමෝටම ෆොටෝකොපි කරලා ඒව දීලා තමයි උගන්වන්නේ. ඉතින් සමහරුන්ගේ ඒව ෆයිල් හොඳට ලස්සනට හදලා තියෙනවා මට ගෙනල්ලා පෙන්නන එයා අදාළ සටහන් ගහලා. ඉතින් එයාට දැන් හොඳට මතකයි බණ. තමන් ඒ අහපු බණ ඒවයින් කියන ධර්ම කාරණාවල් කියනකොට ඒව හොඳට මතකයෙන් උත්තර දෙන අය කොච්චර ඉන්නවා. කොච්චර වටින දෙයක්ද බලන්න. ඒ නිසා ඒව පුරුදු වෙන්න ඔබ. ඊළඟට 7 වෙනි කාරණය දතානං ධම්මානං අත්ථූප පරික්ඛී හෝති. බණ මතකේ තියාගන්න වගේම ඉඳලා හිටලා ඒව අර්ථ උප පරීක්ෂණයට ලක් කරන්න. ඒ කියන්නේ මෙහෙම කියන්නේ ඇයි මේ විදිහට කිව්වේ ඇයි කියලා හොඳට ධර්මයේ විමසන මානසිකාරය කරන්න. ධර්මයේ මතක තියාගත්තටම මදි. මතක තියාගත්ත ධර්මයේ හොඳට මානසිකාරයෙහි යෙදෙන්න. හොඳට විමසා බලන්න. අර්ථ තේරුම් ගැනීමට යලි යලිත් ආවර්ජනීය කරලා කල්පනා කරලා බලන්න. ඊට පස්සේ 8 වෙනි එක. ඒ තමයි අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. අර්ථයක් දැනගෙන ධර්මාර්ථයක් දැනගෙන. දැන් සමහර ඒවායි තියෙනවා වචනාර්ථය විතරක්. සමහර ඒවා තියෙන ධර්මාර්ථය තියෙනවා. වචනාර්ථය දැනගත්තට මදි. ඒකේ ධර්මාර්ථයක් දැනගන්න ඕනේ. දැන් උදාහරණයකට ගත්තොත් භාර කියන වචනේ. භාර කියන්නේ ඉතින් බරනේ. ඉතින් භාර කියන වචනේ ගම්‍යාර්ථ තියෙනවා. ධර්මාර්ථ තියෙනවා. මොන බරද? එක එක ಜಾති බරවල් තියෙනවනේ නේද? දෛනිකව හැදෙන බරත් එක්ක බැලුවම් ඒ බර අතරේ පංචස්කන්ධ බර තමයි ධර්මාර්ථය. අන්න ඒවා අපි තේරුම් ගන්න. ඒකට කියනවා ධර්මයේ සඳහන් කරලා තියෙන වචන දෙකක් අපි ගම්ම්‍ය කරලා තියෙනවා. ඒ නීතත්ත්ව දේශනා නෙය්‍යත්ත්ව දේශනා කියලා.
නීතත්ත කියන්නේ නීතාර්ථය, පමුණුවන ලද අර්ථය. ඒ කියන්නේ වචනේ අර්ථය. නෙය්‍යත් දේශනා කියන්නේ ධර්මාර්ථය, පමුණුවා ලිය යුතු අර්ථය. අර අන්ඩර්ස්ටුඩ් කියලා කියන්නේ ඒ වගේ ගම්‍යාර්ථය. අන්න ඒවා දෙයන්ශයම දැනගෙන හොඳට තේරුම් බේරුම් කරගෙන ධම්මානුධම්ම පටිපන්නෝ හෝති. ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම ඊටාම වැදගත් වෙනවා. ඒතර මෙන්න මේ කියන කාරණා 8න් යුක්ත එක්කෙන අත්හිත පරිපන්න පුද්ගලෙක් උපාසකයෙක් බවට පත් වෙනවා. දැන් ඔන්න තුනුරුවන් සරණ ගියා, ඒ තුල උපාසකයෙක් වුණා. ඊට පස්සේ පන්සිල් සමාදන් වෙලා උපෝසත ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙලා ඉන්ද්‍රිය සංවර සීලෙන් යුක්ත වෙලා උපාසකයේ සිල්වත් වුණා. සිල්වත් වෙලා උපාසකයේ අත්හිත පටිපන්න වෙනවා. අත්හිත පටිපන්න වීමට මොකද කරන්න ඕන? මෙන්න මේ කියපු කාරණා 8න් යුක්ත වෙන්න ඕන. මොකද කාරණා 8? එයා තුල ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන. එයා සිල්වන්ත වෙන්න ඕන. එයා ත්‍යාග ගුණයෙන් යුක්ත වෙන්න ඕන. එයාට හාමුදුරු භික්ෂුන් වහන්සේලා දකින්න කැමැත්ත ඇති කරගෙන වාසය කරන්න ඕන. ඒ වගේම එයා සද්ධර්මයේ ශ්‍රවණීය කරන්න කැමැත්ත ඇති වාසය කරන කෙනෙක් වෙන්න ඕන. එයා අහන බණ හොඳට මතක තියාගන්න කෙනෙක් වෙන්න ඕන. මතක තියාගත්ත බණ වල අර්ථය හොඳට තේරුම් ගන්න, අර්ථය ගැන කල්පනා කරන, අර්ථය විමසා බලන කෙනෙක් වෙන්න ඕන. එහෙම අර්ථය හොඳට විමසලා බලලා තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ පැවැත්ම හදාගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න එහෙම වෙනකොට ඒ තැනත්ත අත්හිත කෙනෙක්. එහෙමයි අපි සමාජයේ ඉන්නවද නැද්ද? ඉන්න ඕන තරම්. ඉතින් බුදුරජාණන් වහන්සේ අගය කරන ගමනේම කියනවා වඩාත්ම අගය කරන්න පුළුවන් කවුද? වඩාත්ම අගය කරන්න පුළුවන් අත්හිත පරහිත පුද්ගලයා. ඉතින් සමහර ඉන්නවා අත්හිත විතරයි, තමන් ගැන විතරයි, මට ඔය අනුන් ගැන, අනුන්ගේ ශ්‍රද්ධාවවත්, අනුන්ගේ ත්‍යාගයවත්, අනුන්ගේ සීලයවත් මට ඕන නැහැ. මම හැදුනා මට ඇති කියලා හිතලා කටයුතු කරන අය සිටිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන එහෙම කරන්න එපා. තමා තුල ශ්‍රද්ධාව ඇති කරගන්නවා වගේම අනිත් අය තුල ශ්‍රද්ධාව ඇති කරන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇති කරවන්න. අද කාලේ ගොඩාක් අය අනුන්ගේ හිත්වල තියෙන ශ්‍රද්ධාව නැති කරන විදිහට කටයුතු කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැති කරන, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව නැති කරන, විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා කෙරෙහි පැහැදිච්ච උදවියගේ ප්‍රසාදේ නැති කරන විදිහට තැන් තැන්වල කේලම් කියලා උන්වහන්සේලාගේ දුර්වලතාවන් ප්‍රසිද්ධ කරලා කටයුතු කරන අය සමහර වෙලාවට සෝෂල් මීඩියා ඔස්සේ පවා අපි දකින්නේ ශ්‍රද්ධාව වැඩි කරන දේවල් වලට වැඩිය ශ්‍රද්ධාව නැති කරන දේවල් සිද්ධ වෙන අවස්ථාවල්. එහෙම කරන්න යන්න එපා. එහෙම කිරීමෙන් තමනුත් පිරිහෙනවා. ශාසනයත් ඒ තුලින් විශාල අගාධයකට හෙලා දාන බවට පත් වෙනවා. ඒ නිසා ඔබ සැබවින්ම ශාසනය රකින්නව නම් ඔබ කල යුත්තේ අනුන්ගේ වැරදි තැන් තැන්වල විවේචනය කරමින් ප්‍රසිද්ධ කරන එක නෙවෙයි. අනිත් අයගේ ශ්‍රද්ධාවත් වැඩි වෙන විදිහට, පුළුවන් ද ශ්‍රද්ධාව රැකෙන විදිහට කටයුතු කරන එක. ඊළඟට දෙවනි කාරණය, ඔබ සිල්වන්ත වෙනා වගේම අනිත් අයටත් සීලයේ තියෙන වටිනාකම ඔබ හොඳින් කියලා දෙන්න. අනිත් අයටත් සිල් සමාදන් වෙන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක ඊටාම වැදගත්. දැන් සමහර ළමයි ඉන්නවා අම්මලා තාත්තලට පොයි දවසේවත් නිදහසේ සිල් සමාදන් වෙන්න ඉඩ දෙන්නේ නැතුව ළමයි මුණුපුරවල මුණිපිරීලා දාලා යනවා අම්මලා තාත්තලට ළමයි බලා ගන්න කියලා. ඒ තුල අන්තිමේදී වෙන්නේ මොකක්ද? ඔබ තේරුම් ගන්න, කල්පනා කරන්න. ඒ තමයි පින්වත්නි මූලිකවම හානියටපත් වෙනවා, පිරිහිලා යනවා. කවුද එහෙම හානියටපත් වෙන්නේ, පිරිහෙන්නේ? තමන්මයි. අර අහිංසක අම්මලා තාත්තලට ඉඩ අවකාශ නැති කරලා දානවා. එහෙම වෙන්න එපා. ඒ නිසා තමන් සිල්වන්ත වෙනවා වගේම අනිත් අයටත් සිල්වන්ත වෙන්න අවශ්‍ය ඉඩ අවකාශ සලසා දෙන්න. තමන් ත්‍යාගී ගුණයෙහි පිහිටනවා වගේම අනිත් අයටත් දෙන්න අවස්ථාව සලසලා දෙන්න. අනිත් අයටත් දානේ තියෙන වටිනාකම් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම භික්ෂුන් වහන්සේලා දකින්න යනකොට අනිත් අයත් එක්ක කරගෙන යන්න. තනියෙන් යන්නේ නැතුව අපි යන් අහවල් හාමුදුරුවෝ මුණ ගැහෙන්න, අපි සාකච්ඡා කරමු ආදී වශයෙන් කල්යාණ මිත්‍රත්වයේ පිහිටලා කටයුතු කරන්න.
ඒ වගේම බණ අහනකොට උනා තව එක්කෙනෙක් හරි යන්තමට හරි සම්බන්ධ කරගන්න. එන්න අපි බණ චුට්ටක් අහමු අද. විනාඩි 5ක් ඇහුවත් ඇති කියලා අනිත් අයවත් යන්තරමට හරි බණ ධර්මයෙන් පෝෂණය කරන්න සහයෝගය ලබා දෙන්න. ඊළඟට තමන් ධර්මයේ දරාගෙන ඉන්නවා වගේ අනිත් අයටත් ධර්මයේ දරාගෙන ඉඳීමේ වටිනාකම් කියලා දෙන්න. අනිත් අයටත් ධර්මය තේරෙන විදිහට කියලා දෙන්න. ඒකත් වටිනවා. දැන් දරා ගන්න මතක තියෙන නම් තේරෙන්න එපාය නේද? තේරෙන්නේ නැති එකක්වත් මතක හිටින්නේ නැහනේ. දැන් අපි දන්නවා මම දැකලා තියෙන සමහර දේශනා අහගෙන ඉඳෙද්දි හරි ගම්භීර වටිනා දේශනා විදිහට හිතෙනවා. අන්තිමේදී අහලා බැලුවට පස්සේ එකක්වත් මතකේ නැහැ. මතකේ රැඳෙන දෙයක් නැහැ අන්තිමේදී. මොකද මතකේ රැඳෙන දෙයක් නැත්තේ ඔක්කොම අපිලිවෙලට කියලා. එහෙම නැත්නම් Tamanට හිතෙන ඒව කියලා වචන ගැඹුරු වචන දාලා පටලවල කියලා එහෙම අවස්ථා තියෙනවා. හැමෝම කරන දේවල් නෙවෙයි. නමුත් එහෙම අපිට දකින්න ලැබෙන දේශනා. අන්න ඒවා හොඳින් පරිස්සමින් පරිහරණය කරන්න ඕනේ. ඒ නිසා හොඳට බණ අහනවා වගේම අහන බණ මතක තියාගන්න අනිත් අයට උදව් කරන එකත් පරහිත ලක්ෂණයක්. ඊළඟට අනිත් අයට නොතේරෙන ධර්ම අර්ථ කියලා දෙන්න. ඒකත් වටිනවා. අත්ූප පරිගී කියලා කියන්නේ ඒකයි. ඊළඟට තමන් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන වගේම අනිත් අයට ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න අවස්ථාව සලසලා දෙන්න. ඉඩ අවකාශ සලසලා දෙන්න. අන්න එහෙම කෙනා තමයි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම උපාසක භාවය පිහිටා කටයුතු කරන උපාසක රත්නය, උපාසක පද්මය, පුණ්ඩරීකය, උපාසක නෙළුම් මල කියන නමින් පාවිච්චි කරන්න පුළුවන්, හඳුන්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එලෙසින් කටයුතු කරන්න ඔබට මේ අංගුත්තර නිකාය අට්ඨක නිපාතේ මහා නාම සූත්‍රය ඇසුරෙන් කළ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. මේ සූත්‍ර දේශනාවේදී අපි පැහැදිලි කළා උපාසකයෙක් වන්න නම් තෙරුවන් සරණ යා යුතු බව. තෙරුවන් සරණ ගියත් සමහරු දුස්සීලාය සිටිනවා. ඒ අතරේ සිල්වන්ත උපාසකයෙක් වෙන්න නම් පන්සිල් රකින්න වගේම ඉන්ද්‍රිය සංවර සීලය තුලත් කටයුතු කරන්න ඕන. කය වචනය පිළිබඳ හොඳ මනා ශික්ෂණයකින් කටයුතු කිරීමයි සීලය කියන්නේ. එහෙම සිල්වන්ත වෙන කෙනෙක් ළඟ අත්හිත භාවයට පත්විය යුතු ලක්ෂණ 8ක් මතක් කළා. ඒ අත්හිත ලක්ෂණ 8ම අන් අය තුලත් පිහිටවන්න පුළුවන් නම් එයා අත්හිත පරහිත පුද්ගලයෙක් වෙනවා. එහෙම උභය ලෝකාර්ථයේ සිද්ධ කරන කියන්නේ තමන් ගැනත් බලලා අනිත් අය ගැනත් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන කෙනා තමයි හැබෑම උපාසක රත්නයේ බවට පත් වෙන්නේ කියන කාරණයයි මෙහිදී අවධාරණය කළේ. ඉතින් එලෙසින් කටයුතු කරන්න පින්නත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා.